යම්කිසි කලා නිර්මාණයක් සමාජගත කිරීමේදී ඒ නිර්මාණකරුවාට තියෙනවා මහා ලොකු බලාපොරොත්තු ටිකක්. සමාජය තුළ පවතින යම් යම් ගැටලු සමාජ සංසිද්ධීන් තමන්ගේ කලා නිර්මාණය ඔස්සේ කතා බහ කිරීමේදී ඔහු බලාපොරොත්තු වෙනවා ඒ ගැටලු පිළිබඳව සමාජයේ අලුත් විදිහට හිතන්නට පොළඹවන්න. එහෙම නැත්නම් සමාජය තුළ ඒ පිළිබඳව යම් කතිකාවතක් ඇති කරන්නට. එහෙම නැත්නම් මේ ගැටලු සම්බන්ධයෙන් අලුත් විදිහට හිතමින් ජීවිතේ වෙනස් කරගන්න මේ කලා නිර්මාණ උදව් කරගන්න. ඉතින් මේ හැම බලාපොරොත්තුවක්ම එක්ක තමයි බොහෝ නිර්මාණකරුවන් Tamanගේ කලා නිර්මාණ සමාජගත කරන්නේ. ඉතින් සමාජයේ පවතින යම් යම් ගැටලු, යම් යම් අර්බුද, යම් යම් සංසිද්ධීන් Tamanගේ කලා නිර්මාණයේ ඔස්සේ සමාජගත කිරීමේදී බොහෝ වෙලාවට ඒ සමාජ කලා නිර්මාණ තුලින් එළියට එන්නේ ඒ නිර්මාණකරුවාගේ ඇතුළාන්තය. ඔහු හිතන පතන විදිහ, ඔහු සමාජයේ දකින විදිහ, ඔහුගේ ජීවන දෘෂ්ටිය. ඉතින් ඒ ආශ්‍රයෙන් අපි බොහොමයක් කලා නිර්මාණ රස විඳලා තියෙනවා. ඉතින් සිනමාව කියලා කියන්නේ ලොකු ඉතිහාසයක් තියෙන ශාස්ත්‍රයක්. ලංකාවේ අපි විවිධ යුග පහු කරමින් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සිනමාව තුළ නොමැකෙන නිර්මාණකරණයක යෙදුණු ජ්‍යෙෂ්ඨතමේ පිළිබඳවයි අපි අද උදායිරේ සහෘදයා මේ විනාඩි කිහිපය ගත කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි කතා කරමු මේ උදායිරේ සහෘදයා. මේ මොකද පාන්නරම? තම්සට මොකද? මගේ ලියුමක් දාවිලා ඉන්නේ. අපෝ එහෙම දාම එන්නේ නැති ලියුම තමයි ඔය. මට විශ්වාසද ලියුම එනවා කියලා. ගහපු පුල් එකේ හැටියට නම් වැඩේ ගැසිලා යන්න විදිහක් නැහැ. මොකද්ද මහත්තයා මේ මහත්තයාගේ රස්සා? නෑ රස්සාවක් නෑ. රස්සාවක් නෑ. ඉතින් කොහොමද මහත්තයා ජීවත් වෙන්නේ? ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන්න එපා. හා? ජීවත් වෙන්න ක්‍රමයක් නෑනේ. ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. ඔන්න ප්‍රශ්නේ මහත්මයා හැමෝටම ඇහුණේ නේද? ජීවත් වෙන්න ක්‍රමයක් නැතිලු. ඔන්න ප්‍රශ්නේ. රයිට් ඔන්නම ආන්නේ මම මේක අල්ලගන්න. අමතර හොඳට මතකද උදේ නෑවයි කියලා. පොද හරි රයිට් විදේවතම මතක කරගන්න. කාගේද මේ පොල්ල? කාගේද මේ පොල්ල? තමුසගේ? මගේද පොල්ල? මගේ පොල්ල තමුසේ ගාව. ඇයි තමුසේ මේක දුන්නේ? ඇයි මලේ මම ඒකනේ ඉස්සෙල්ලත් කිව්වේ. මේක පොල්ල බලෙන් කරන දේ දෙවි දේවතාවුන්ට සම්බන්ධයි කියලා ඉවල්ල. කොහොමද? මම මේ පොලිසියට එන්න කියලා හිටියේ කොහාද ඩියුටි ඉන්නේ? ඒක එන්න හම්බුනේ නැද්ද? මම මේ දැන් ඉන්නේ. මට දැන් ජොබ් එක හම්බුණා. දැන් කුණු අදිනවා. මම ඉතින් ඉස්සර කෙරුවෙත් ඒකනේ. නගින්න. මේ පරිස්සමෙන් වැටේ. නේද කීපරන්නේ කරවුදා? ඒ වල ගානම් මිම්මන් නෑ මල්ලිය උදේ ඉඳන් රායනකම් කුණු අදිනවා තමයි. කුණු කොහෙද අපි එතන? ඉස්පිරිතාල ගාව, හෝටල් ගාව, ඉස්කෝල ගාව. පොඩ්ඩක් අතට ගන්න. අපිටත් මේ කුණු අද්දන හම්බෙන්නේ කුණු පලියක් තමයි. ඒත් අපි ඉල්ලීම් වගේක් ඉදිරිපත් කරලා තිනවා මං හිතන්නේ අපේ සභාපතිතුමාට ලැබෙයි කියලා. මගේ දැම්මම යන්න අදහසක් නැහැ. මේවා පිළියෙලක් කරලා කාට හරි බාර දීලා මිසක්. මෙච්චරතේ මේක ගැලුමක් විතර ඇතිනේ. මේක අඩු කරලා දෙන්න. හොඳමයි. දැන් උඹ ලොකු ගෑණියෙක් නේ බං. මට එදා අඳුරන්නත් බැරුව ගියා. බේ මහත්තයා කියලා මොකද අප්පේ? දැන් තාත්තා වගේ රැවුලකුත් වගේ. උඹලා පල්ලියේ මංගල්‍ය ළඟයි නේද? බේ මහත්තයා එච්චර කල් ඉන්නේ? ඊටත් වැඩිය කල් ඉන්නවා. ඇයි උඹ අකමැතිද මං ඉන්නවට? ඇයි දෙයනේ මම මොකටද අකමැති වෙන්නේ? උඹලා දිගටම එකද හිටියේ? මචං මූ 8 දියස් වුණා. මට මතකයි ඒ කාලේ.
හතේදී නේද කැපිටල් ගැන වාක්‍ය රචනා වල ලියන්නේ කිව්වේ. මම මූලිකව බෙහෙවින් ගම්බද ප්‍රදේශ වල වැවෙන භූ සහිත කොළ විශේෂයක් කියලා. මිනිහා ලියලා තින්නේ කැපිටි කොළ ගැන. අපි අපේ වීරයෝ අඳුරන්නේ. අපි හරියට අහක දාලා තියෙන එනදරු දඬු වගේ. අපිට මුල් නැහැ. ඒත් දළු වෙනවා. ලාංකේය සිනමාව විවිධ යුග පසු කරමින් ආපු ක්ෂේත්‍රයක් කියන කාරණාව මම ඔබට පැහැදිලි කළා. ඒ යුග තුල නොමැකෙන නිර්මාණ කරපු අපි හැමදාමත් මතක් කරන චරිත අපේ ජීවිතය ඇතුලේ ඉන්නවා. ඉතින් එවැනි චරිතයක් පිළිබඳවයි අපි අද කතා කරන්නේ. ඒ තමයි ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජන්. ඔහු ගැන කතා කරන්න අද විශේෂම දවසක්. මොකද අද ඔහුගේ 79 වන ජන්මදිනය. අද මාර්තු මාසේ 28 වෙනිදා. ඉතින් අපි හිතුවා ඔහු පිළිබඳව කතා කරන්න. ඔහුගේ සිනමා භාවිතය වගේම ධර්මසේන පතිරාජ කියන අධ්‍යක්ෂවරයා නිර්මාණකරුවා සහ සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට ඔහු මොන වගේ චරිතයක්ද කියන කාරණාව. මොකද අද ඔහුගේ උපන්දිනය නිසා ඔහුගේ සිනමා භාවිතය පිළිබඳව අපි කතා කරමු. සහ ඔහුගේ සිනමා භාවිතය පිළිබඳව ඕනෑතරම් මේ තාක් දුරකට කතා බහ කරලා තියෙනවා. ඉතින් බොහෝ තොරතුරු තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා එතුමා පිළිබඳව කතා කරන්න, එතුමාගේ ජීවිතය පිළිබඳව කතා කරන්න. ඒ ගැන කතා කරන්න අපි ආරාධනා කළා තරුණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට. ඔහු නමින් චිත්‍රපට අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය මහත්මයා. සුබ දැසනක් ආයුබෝවන්. බොහොම ආදරෙන් පිළිගන්නවා උදෛරේ සහෘදයාවෙන්. මම කැමතියි මුලින්ම දැනගන්න ඔබ පතිරාජයන් සමග කටයුතු කරපු කෙනෙක් සහ එතුමාගේ ගෝලයෙක්. ඉතින් මං කැමති ධර්මසේන පතිරාජයන් මොන වගේ ජීවන දෘෂ්ටියක් තිබුණු කෙනෙක්ද, මොන වගේ චරිතයක්? මං කැමති කතා බහ පටන් ගන්න අපි ගත්තොත් එහෙම පතිරාජ කියලා කියන්නේ විශාල සංස්කෘතික අවකාශයක් ඔස්සේ සැරිසරපු කෙනෙක්. ඇත්තටම පතිරාජ සිනමාකරුවෙක් පමණක් විතරක් නෙමෙයි. පතිරාජ වේදිකා නාට්‍ය රචකයෙක් වෙනවා, පරිවර්තකයෙක් වෙනවා, නවකතා පරිවර්තකයෙක් වෙනවා, කෙටි කතාකරුවෙක් වෙනවා, කවියෙක් වෙනවා. ඒ විතරක් නෙමෙයි රේඩියෝ නාට්‍ය රචකයෙක් වෙනවා. එතනින් ගියාට පස්සේ ශ්‍රාස්ත්‍රාලීය උගතෙක් වෙනවා, විචාරකයෙක් වෙනවා. මේ වගේ භූමිකා රැසක් එතුමා ගාව තිබ්බා. ඉතින් මේ ඔස්සේ ගත්තොත් එහෙම තවත් පැත්තකින් එතුමාට විශාල මිත්‍රයෝ ප්‍රමාණයක් හිටියා. ඒ කියන්නේ මිත්‍රයන්ගේ පරාසය ගත්තොත් එහෙම සාමාන්‍ය කම්කරුවාගේ සිට ඉහළම මධ්‍යම පන්තිකයා දක්වා වන මිනිස්සු පතිරාජ ආශ්‍රය කළා. එතකොට ඔහුගේ ජීවන දෘෂ්ටිය සැකසෙන්නේ මේ සමාජයේ සැරිසරපු මේ අත්දැකීම් සියලුම දේවල් පදනම් කරගෙන. එතකොට මේවා තමයි තමන්ගේ සිනමා කෘතිවලට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම වේදිකා නාට්‍ය, ගුවන් විදුලි නාට්‍ය, කවි, කෙටි කතා, මෙකිනොකි පරිවර්තන වලටත් එකතු වෙලා තියෙන ඒ වලින් පිළිඹු වෙන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම පතිරාජගේ ආරම්භක භාවිතාව ගත්තොත් එහෙම පතිරාජ අපිට කිසිම විවාදයක් නැතුව නම් කරන්න පුළුවන් වෙනවා කලාකරුවා කියන නාමකරණය. අද ලංකාවේ කලාකරුවෝ කියලා බහුතරයක් අපි අඳුරගෙන ඉන්නේ කලාකරුවන්ට වඩා ශිල්පියා සහ කලාකරුවා අතර තියෙනවා ප්‍රධාන වශයෙන්ම වෙනස්කම් දෙකක්. ඒ කියන්නේ ශිල්පියෙක් ඕනම දෙයක් වෙනුවෙන් වැඩ කරන ලැහැස්ති වෙනවා. නමුත් නිර්මාණකරුවෙක් හැම වෙලෙම වැඩ කරන්නේ තමන්ගේ ගාව තියෙන සුවීය දෘෂ්ටිවාදයක සිට. දෘෂ්ටිවාදය කියලා කියන්නේ තමන් විශ්වාස කරන අදහස් පද්ධතියක් හරහා. ආරම්භක යුගයේ ඉඳලම පතිරාජට තමන්ගේ ජීවන දෘෂ්ටිය සකසා ගැනීමේ විශාල පරාසයක් තමන්ගේ පවුල් පසුබිම හරහාම තිබුණා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම පතිරාජගේ අයියා ආර්යවංශ රණවීර ආර්යවංශ පතිරාජ, ඊට පස්සේ ඔහුගේ දෙවෙනි සහෝදරයා ධර්මප්‍රිය පතිරාජ. ආර්යවංශ පතිරාජට තිබුණා ඇත්තරම සමාජවාදී සමානතා පක්ෂයත් එක්ක සම්බන්ධයක්. එතකොට කුඩා කාලේ ඉඳලම පාසල් කාලේ ඉඳලම ධර්මසේන පතිරාජ මහත්මයා මේ දේශපාලන ප්‍රවාහයේ යම්කිසි පන්නරයක් ලැබමින් හිටියේ. එතකොට ඒ කාලෙම සුගතපාල සිල්වා වගේ නාට්‍යකරුවොත් ආර්යවංශ පතිරාජ මහත්මයාගේ මිත්‍රයෙක් විදිහට
සම්බන්ධ වෙලා හිටිය. එතකොට ද්විභාෂික අධ්‍යාපනයක් තිබුණා. කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කියවීමේ ලිවීමේ හැකියාව තිබුණා. ඊට පස්සේ දෙවන ප්‍රජාවන් සමග ගනුදෙනු කිරීමේ හැකියාව තිබුණා. සිංහල තමයි එතුමාගේ ප්‍රථම උපාධිය වෙන්නේ. ඊට අමතරව සම්භාව්‍ය සාහිත්‍ය මේකී නොකී දේවල් එතුමා පරිහරණය කරලා තිබුණා. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා තමයි අවසාන වශයෙන් පතිරාජ සිනමාකරුවෙක් විදිහට ඔය සතුරෝ චිත්‍රපටිය හරහා තමයි ඉස්සෙල්ලාම පටන් ගන්නේ. චිත්‍රපටකරණය හරහා ඊට පස්සේ අහස් ගව්ව, එයා දැල්ලොකු ළමයෙක්, බඹරුව ඇවිත්, පාරදිගේ මේකී නොකී චිත්‍රපටි හරහා වගේම ටෙලිනාට්‍ය කරණේ අපි ලංකාවේ ටෙලිනාට්‍යකරණේ සුවිශේෂී කඩයිමක් සටහන් කරා. ගඟුලෙන් එතරට නාට්‍ය නිර්මාණය කිරීමෙන් පස්සේ කඩුල්ල වගේ ටෙලිනාට්‍ය අපි කියන කඩුල්ල නාට්‍ය කරගෙන ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේම කේන්ද්‍රස්ථානයක් කියලා. ඉතින් මේ සියලුම දේවල් වලට බලපාන්නේ අර මම කලින් කිව්වා වගේම තමා සමාජ සත්වයක් විදිහට මේ සමාජයත් එක්ක ගනුදෙනු කරමින් සැරිසරමින් ලබාගත්තු දැනුම සහ ඒ භාවිතාවන් ලබාගත්තු දෘෂ්ටිය තමයි. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම මම විශ්වාස කරනවා ධර්මසේන පතිරාජ මහත්මයා කවදාවත් මිය යන්නෙත් නැහැ, වයසට යන්නෙත් නැහැයි කියලා. මොකද එතුමාටත් ඔය අපි දන්න කියන ආකාරයට ජනප්‍රිය ආකාරයෙන් උපන්දින සාද පැවැත්වීමේ වුවමනාවක් තිබුණේ නැහැ. මොකද මුළු අවුරුද්ද පුරාම එතුමා ගත කළේ බොහොම සතුටින් යාළුවොත් එක්ක ගත කළේ. අවුරුද්ද පුරාම තිබුණා උපන්දින සාද එතුමාට. ඇත්තටම මරණින් මතු ජීවිත වගේ දේවල් ගැන ධර්මසේන පතිරාජ මහත්මයා බලාපොරොත්තු වෙන්නේ නැහැ කවදාවත්. එතුමාගේ අවසන් කැමති පත්‍ර ලියනකොටත් එතුමා කිසිම විදිහක කිව්වේ තමන්ගේ ශරීරය මෘතදේහය පැය 24ක් ඇතුළත ආදාහනය කරන්න, අනවශ්‍ය කතා පවත්වන්න එපා, මේ කිසිම ආගමික සජ්ජායනාවක් කරන්න එපා, මේකින් ඔගේ දේවල් එක තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ ඔක්කොම බලපානවා එතුමාගේ ජීවන දෘෂ්ටිය අපිට හඳුනා ගන්නකොට. ඊට වඩා අපිට පුළුවන් එතුමාගේ සියලුම නිර්මාණ ටික බැලුවට පස්සේ පතිරාජ කියන්නේ කවුද කියන අපිට ඉතාමතින් පැහැදිලි වෙනවා. ඒ කාලය තුල ධර්මසේන පතිරාජයන් මේ නිර්මාණකරණයේ යෙදෙන කාලය තුල දැන් හුඟක් වෙලාවට ඔහු මේ සමාජයේ තුල පවතින බොහෝ සංසිද්ධීන් තමයි ඔහුගේ සිනමා නිර්මාණ වලට පාදක කරගත්තේ. මොන වගේ කතාබහක්ද එතුමාගේ නිර්මාණ පිළිබඳව ඒ කාලේ තිබිලා තියෙන්නේ? ඇතරම ධර්මසේන පතිරාජ මහත්මයා මුලින්ම කරපු චිත්‍රපටිය දිග චිත්‍රපටිය වෙන්නේ අහස් ගව්ව. ඒක ඉස්සෙල්ලාම පෙන්වුවට පස්සේ රසවත් කතාබහක් ඇති වුණා. ඒ තමයි අඩෝ පතිරාජ උඹ ඉවරයි කියලා එක පුද්ගලයෙක් කිව්වා. නමුත් ඊට පරස්පර විරෝධීව එල්ලෝ සිල්වා කියන විචාරකයා ඩේලි නිවුස් පුවත්පතට ආටිකල් එකක් ලිව්වා, විචාරයක් ලිව්වා. මේ අහස් ගව්ව කියන චිත්‍රපටිය යම්කිසි අවිධිමත් බවක් තියෙන චිත්‍රපටියක්. ඒක කොයිතරම් අවිධිමත්ද කියලා කිව්වොත් එහෙම මේ අවිධිමත් තුල තමයි නූතනත්වයේ සේයාවක් දක්ව ගන්න පුළුවන් වෙන්නේ. ඒකේ තේමාව ගත්තොත් එහෙම ඒ තේමාව සර්වකාලීනයි. අදටත් අපිට පැනලා යන්න බැරි තේමාවක් තියෙන. තරුණයන්ගේ ජීවිත, රැකියාව විරහිතභාවය කියන එක. ඒ වගේම තරුණයන්ගේ අපේක්ෂා බංගත්වය, තරුණයන්ට මුණ පාන ඛේද වාචකයන්. ඒ වගේම ආර්ථිකමය වශයෙන් සමාජය කොයිතරම් පෙරහිරාද කියන කාරණාව. එතකොට මේ සිනමාව කෘතිය හරහා තමයි අපිට මේ පතිරාජගේ සිනමාව ඉස්සලාම ලංකාවට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතුමා බොහෝ අධ්‍යයන වලින් පසුව තමයි විශේෂයෙන්ම මේ සිනමාකරණයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඊට පස්සේ එතුමාට විශාල යාළුවෝ ප්‍රමාණයක් හිටියා. ඒ කාලේ සමකාලීනව තිලක් ජයරත්න, සුගතපාල සිල්වා. ඊට පස්සේ එතුමා සිනමාවට ප්‍රවේශ වෙන්නෙම සුගතපාල සෙනරත්යාපාගේ හන්තාන කතාව කියන චිත්‍රපටියේ තිර රචකයෙක් විදියට සම්බන්ධ වෙලා ඒකට තවත් දෙන්නෙක් හිටියා, බර්ඩි ගුණසේකර සහ බර්ඩි ජයසේකර කියන දෙන්නත් එක්ක ඒත් විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ. එතකොට මේකට සම්බන්ධ කිරීම සඳහා එතුමාගේ අයියා ධර්මප්‍රිය පතිරාජ සෑහෙන කාර්යභාරයක් කරා. එතකොට විජය කුමාරතුංගල වගේ මිතුරෝ හම්බුණා. විජයටත් තිබුණ පතිරාජ වගේම එකටත් එක්ක ගත්තොත් එහෙම මම කලින් කිව්වේ පතිරාජට පාසල් කාලේ තිබුණා කියලා සමාජවාදී සමර්ථ පක්ෂෙත් එක්ක සම්බන්ධයක් තිබුණා වගේ විජයටත් තිබුණා ඒ කාලේ වගේ සම්බන්ධයක්. ඉතින් මේ නිසා මේ මිතුර හවුල හරහා තමයි අවසන් වශයෙන් ගත්තොත් එහෙම මේ දේවල් ඉස්සරහට ගොඩනග ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අහස්කව්වෙන් පටන්ගත්තු පතිරාජගේ සිනමා භාවිතාව අවසන් වෙන්නේ ස්වරූප දක්වා. මේ ස්වරූප දක්වා යාමේදීම එක නූලක ඇමිනපු මුතු පොටක් වගේ එක සේයාවක් අපිට අඳුරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඊට පස්සේ කරපු බඹරුව ඇවිත්
පාරදිගේ වගේ චිත්‍රපටිවලත් මේ ලක්ෂණ දැකගන්න පුළුවන්. ඔබට කොහොමද මේ ධර්මසේන පතිරාජයන් මුණ ගැහෙන්නේ? මට ඇත්තටම හම්බෙන්නේ මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ප්‍රථම වසරේදී එතුමා කලින් හිටියේ ශ්‍රීපාලි මණ්ඩපේ. ඉතින් මම ප්‍රථම වසරේ ඉන්නකොට එතුමා මට මතකයි ග්‍රහලෝකාගාර ගාවින් ඇවිදගෙන යන දවසක. ඉතින් මම අඳුරගත්ත ධර්මසේන පතිරාජ කියලා. ඒ කාලේ පතිරාජෝ එහෙම සාමාන්‍ය විශ්වවිද්‍යාලවල හිටපු බහුතරයක් අඳුරගන්න හිටියේ නැහැ පතිරාජ කියන්නේ කවුද කියලා. මමත් ඉස්කෝලන කාලෙම බල්ලා තිබුණා එතුමාගේ චිත්‍රපටි ඔක්කොම මොරටු විශ්වවිද්‍යාලයේ පැවැත්වුවා. මට මතකයි මම ඉතාම පොඩි කාලෙදී 1993 වගේ කාලෙකදී පතිරාජ චිත්‍රපටිවල. ඉතින් මම කිව්වා සගේ චිත්‍රපටි මම ඔක්කොම බලලා තියෙනවා කියලා. තර බලලා තියෙනවා කියලා. එතකොට ඒ සම්බන්ධයත් එක්ක පතිරාජ මගෙන් ඇහුවා ඔයා මොකද කරන්නේ කියලා. මම කිව්වා මම කැමති චිත්‍රපටි වලට කෙටි චිත්‍රපටි කරන්නට එහෙම. මමත් කරලා තියෙනවා කෙටි චිත්‍රපටියක්. මං කැමති සට පෙන්දන්න කියලා. තිම පහුවෙන්දම ගිහිල්ලා මයි කතාව ටිකක් කියන්න එකත් හරි රසවත් කතාවක් හින්ද පෙන්වාම පතිරාජ සකිව්වා මම මේ පහුගිය සති දෙකේ ගිහිල්ලාවා ජෙරුසලම් චිත්‍රපටිවලට යාගේ මතුයම් දවස් චිත්‍රපටිය පෙන්දන්න. එහෙ තමයි තියෙන ලෝකයේ දිගම කෙටි චිත්‍රපටිවල ශිෂ්‍යයන් සඳහා තියෙන කියලා. දියා එහෙන් ඇහුවා වගේ රාශල් කියන ඩිරෙක්ටර් ලංකාවේ ශිෂ්‍යෝ චිත්‍රපටි කරනවද කියලා. ඊට පස්සේ පතිරාජ සකිව්වකුව කවුරුත් කරන්න නැහැ කියලා. ඊට පස්සේ කිව්වා මේ චිත්‍රපටය අපි දාමු කියලා. ඇත්තරම මාගාව තිබිච්ච පිටපත අරගෙන ඇත්තරම බීට ට්‍රාන්ස්ෆර් එකක් බවට ඒක පරිවර්තනය කළා. ඒ සල්ලිත් ඇත්තම පතිරාජ සර්මයි ලබා දුන්නේ. ඒ ඇප්ලිකේෂන් එකත් පතිරාජ සර්ම තමයි දැම්මේ. දැම්මට පස්සේ මගේ චිත්‍රපටය ඇත්තරම තේරුණා ටෙල් අවීව් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ තරඟකාරී අංශයට. මට ඒ චිත්‍රපටවලට යන්න හම්බුණා. ඉතින් මම හිතනවා මම වැනි අංකුර නිර්මාණකරුවෙක්ව ඔසවා තබන්න. ඉතින් මාව කිසිම අඳුනුකමකුත් නැතුව ඒ කාලේ ලබා දුන්නු සහාය කියන එක පතිරාජ අතිවිශිෂ්ට විදිහට අගය කරන්න ඕන කියලා ඒ කාලේ. ඔහොම තමයි අපි සම්බන්ධය පටන් ගත්තේ. ඊට පස්සේ ඉතින් අපි දිගටම කැම්පස් එකේ ඉන්න කාලෙත් කතා කළා. පතිරාජගේ අවසන් කාලය දක්වාම ඉතින් අපිට ආශ්‍රය කරන්න හම්බුණා. පතිරාජ කිසිම අවස්ථාවක සැලකුවේ නැහැ මේ මාව මේ ගෝලයෙක්කෝ ශිෂ්‍යයෙක්ට වඩා. ඉතින් මට සැලකුවේ ඇත්තටම යාළුවෙක්ගේ ස්වභාවය තමයි කතා බහිනුත් ඇසිරීමනුත් සීලුම් ගනුදෙනුවලුත් දැක්වුවේ. ඒ කියන්නේ ගුරුවරයෙක් විදිහට ගෝලයෙකුට ලබා දෙන්න පුළුවන් හොඳම ස්වභාවය තමයි. ඒකට පතිරාජම ඒ කාලෙත් කියනවා ඒ කාලේ සරච්චන්ද්‍ර ආදීෝ ඉන්න මාලින් පීරිස් ඩී හෙට්ටිආරච්චි වගේ එතුමාගේ ගුරුවරුත් එතුමාට සලකලා තියෙන ඒ ආකාරයට මේ අර අද වගේ ලොකු ගුරු ගෝල සම්බන්ධකම් තියාගත්තේ නැහැ. ලොකු දුරස්ථතාවයන් තියාගත්තේ නැහැ. ඉතින් ඒ පන්නරේම තමයි අපිටත් ලබා දුන්නේ. අපිවත් ආශ්‍රය කරේ මිතුරු විදිහට. ඉතින් අපි සෑහෙන්න උත්සාහයක් දැරුවා එතුමාගේ ජීවන දර්ශනයෙන් ලබා ගන්න බොහෝ දේවල්. ඇත්තටම අපි උගහාගත්තා ජීවත් වෙනවා වගේම ඇත්තටම මියන්නේ කොහොමද කියන එක ගැන යම් කිසි විදිහකට අධ්‍යාපනයක් ලබා ගත්තා. හොඳයි. ඒ වගේම තමයි දැන් ධර්මසේන පතිරාජයන් කියලා කියන්නේ අපේ රටේ දවන්ත සිනමාවේදී කර ඔබතුමා කලින් කිව්වා වගේම කවදාවත් එතුමා මිය යන්නෙත් නැහැ, වයසට යන්නෙත් නැහැ. හැමදාමත් එතුමා තරුණයි සහ එතුමාගේ නිර්මාණ තරුණයි. දැන් එතුමා ඒ කාලේ ඉඳන්ම මේ වෘත්තීයමය වශයෙන්ම සිනමාවත් එක්ක බැඳුණු කෙනෙක්ද එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයත් එක්කද එතුමාගේ වෘත්තීයමය ජීවිතය ගත කරේ? මම කලින් පටන් ගත්තා වගේ පතිරාජට තිබුණා මේ භූමිකා ගණනාවක්. ඒ කියන්නේ එතුමා විශ්වවිද්‍යාලයේ 1968 ඉඳලා 2008 දක්වා ස්ථීර කතිකාචාර්යවරයෙක්. එතකොට එතුමාට අත්දැකීම් තිබුණා කැරණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ වැඩ කරලා. ඊට පස්සේ ජාපන විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ජාපන විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයක් පිහිටුවලා එහි වැඩ කරපු අත්දැකීම් තිබුණා. එතකොට ඒ කාලේ තමයි ඔය පොන්මනී කියන දෙමළ භාෂාවෙන් කරපු ලංකාවේ මුල්ම චිත්‍රපටිය කරන්නේ යාපනයේදී. ඊට පස්සේ රුහුණු විශ්වවිද්‍යාලයේ උගන්වපු අත්දැකීම් තිබුණා. ඊට පස්සේ මොනෑස් විශ්වවිද්‍යාලයේ එතුමා ආචාර්ය උපාධියක් කළා. මේ කාලේ ගෞරව ආචාර්ය උපාධියක් විදිහට ජාපන විශ්වවිද්‍යාලයෙන් දෙන්න සූදානම් වුණා ඔනරරි ඩොක්ටරේට් එකක්. නමුත් පතිරාජ කියපු ආකාරයට ඒක යා ප්‍රතික්ෂේප කරලා ආචාර්ය උපාධියක් ලියලා තමයි ලබා ගත්තේ තමන්ගේ මේ PhD එක. ඒක පදනම් වුණේ රිත්වික් ගටක් සම්බන්ධව කරන ලද අධ්‍යයනයක් පදනම් කරගෙන තමයි ඒ ආචාර්ය උපාධිය කරේ. ඊට කලින් එයා
ගේ ශාස්ත්‍රපති උපාධිය වෙන්නේ ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ ආකෘතිය සහ අන්තර්ගතය අතර ඇති අරගලය කියන එක මුද්‍රණයත් කරා මේ ළඟදී. එතකොට වෘත්තිමය වශයෙන් ගත්තොත් එහෙම මාසෙකට පඩියක් හම්බ වෙන රස්සාවක් තිබුණා. ඒ නිසා ජීවිතය අස්තිර වුණේ නැහැ. ඉතින් මේ අතර වාරයේ තමයි එතුමා මේ කලා භාවිතාවන් වල නිරත වුණේ. සිනමාව විතරක් නෙමෙයි වේදිකා නාට්‍ය එතුමා 1970 කලා යූජින් අයිනස්කෝගේ චයාස් කිරණ නාට්‍ය සිංහල පරිවර්තනයේ පුටු කියලා. ඊට කලින් එඩ්වර්ඩ් ඇල්බිගේ සූ ස්ටෝරි කියන නාට්‍ය නිෂ්පාදනය කරලා තිබුණ කැරණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් එක්ක. එතුමාම ලියපු නාට්‍යයක් තමයි අපි දන්න තමජාගොඩ නිෂ්පාදනය කරපු කොරා සහ අන්දෑ කියන වේදිකා නාට්‍ය. ඒකේ දයා තෙන්නකෝන්, විමල් කුමාරද කෝස්තා ආදී අය රඟපෑවා. ඒකේ පසු නිෂ්පාදනයකුත් කළා 2017 දී එතුමාගේ අර පොත්දොරටු වැඩීමේ උත්සවයකදී. ඉතින් ඒ වගේ මං අර කලින් කිව්වා වගේ ගුවන් විදුලි නාට්‍ය ගත්තොත් එහෙම ස්ටුවර්ට් වේවල් ගුවන් විදුලි සංස්ථාවේ ඉන්න කාලේදී එතුමා ලියලා තියෙනවා එක ළඟින් ඉඳගෙන ගිය දෙන්නෙක් කියන ගුවන් විදුලි නාට්‍ය. මේ වගේ කෙටි කතා රචනා කරලා තියෙනවා. ඊට පස්සේ සුගතපාල ද සිල්වාගේ හරිම බඩු හයක් කියන නාට්‍යයේ වේදිකා පරිපාලක විදිහට වැඩ කරලා තියෙනවා. මෙවැනි විදිහට එතුමාගේ ශේෂ්ත්‍රය වැඩ කරපු ශේෂ්ත්‍රය පුළුල්. ඉතින් නිසා අර අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම එතුමාට ස්ථීර ආදායම් මාර්ගයක් තිබුණා. එතුමාගේ වචන වලින්ම කිව්වොත් එහෙම එතකොට මතකයි මම අරගෙනත් ආවා මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩසටහනට. එතුමාගේ අවසන් වශයෙන් උත් කියන කතාබස් වල කියනවා මම කවදාවත් සිනමා වෘත්තිකයෙක් වුණේ නැහැ. කලා වෘත්තිකයෙක් වුණේ නැහැ. මට වෙන රස්සාවක් තිබුණා. ඒ නිසා මට මේ සිනමාව සහ වෙනත් කලාවන් වල නිරත වීමේ හැකියාව ඒ අතරවාරයට උදා වුණා. එතුමාගේ සිනමා නිර්මාණවල දැන් අපි දන්නවා ඇතැම් නිර්මාණ ශිල්පීන් තමන්ගේ නිර්මාණවලට පාදක කරගන්න සංසිද්ධීන් සහ ඒ ඇසුර ඔවුන් ලබා ගන්න සමහර වෙලාවට ඔවුන් හැදුණු වැඩුණු පරිසරයෙන් වෙන්න පුළුවන්. ඔවුන්ගේ විශ්වවිද්‍යාල ජීවිතයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් එහාට ගියාට පස්සේ සමාජයේ ඇසුරු කරලා වෙන්න පුළුවන්. ඔබ දකින විදිහට පතිරාජයන් ඒ අත්දැකීම් එකතු කරගත්තේ විශ්වවිද්‍යාල ජීවිතයෙන්ද එහෙම නැත්නම් මේ සමාජය ඇසුරු කරමින් මේ සමාජයත් එක්ක ගැටෙනකොට ඇති කරගත්තු අත්දැකීම් හින්දා මේ සියලුම අත්දැකීම් පාදක කරගත්තා. අපි ගත්තොත් එහෙම දැන් එතුමාගේ තිර රචනා ගත්තොත් එහෙම පාරදිගේ ලියන්නේ අජිත් තිලකසේන මහත්මයා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම කුමාරදාස සබුතන්ත්‍රගේ තමයි යාදැල් ලොකු ළමයි කියන චිත්‍රපටය. ඊට පස්සේ මේ විදිහට එතුමා විවිධ අවස්ථාවල වලදී තමන්ගේ ආඛ්‍යානයන් වලට ගැලපෙන විදිහට විවිධ අයත් එක්ක කටයුතු කරා. දැන් කඩුල්ල ලියන්නේ තිලක් ජයරත්න. ඊට පස්සේ එතුමා කරපු නිර්මාණ විතරකුත් නෙමෙයි නොකරපු කියලා අදහස් කරේ පෙන්වන්න ගන්න බැරි වෙච්ච නිර්මාණ තුනකුත් තියෙනවා චිත්‍රපට විදිහට සම්පූර්ණ වශයෙන් නිම කරපු. ඒ තමයි ෂෙල්ටන් සහ කාන්ති, සිරකඳවුර, වාසුල කියන චිත්‍රපටි. ඒ කියන්නේ සම්පූර්ණ වැඩ නිම කරලා පෙන්වන්න ගන්න බැරි වුණා. ඒ විතරක් නෙමෙයි පිටපත් 8ක් තියෙනවා එතුමාට නිෂ්පාදනය කරගන්න බැරි වෙච්ච එකක්. මම උදාහරණයක් කියන්නම් 1988 විජේ කුමාරතුංග නිෂ්පාදනය කරන්න ගිය සුගතපාල ද සිල්වා විසින් රචනා කරපු ඩ්‍රෙස් රිහර්සල් කියන චිත්‍රපටයේ ඒකේ සබීතා ඒ වගේම ස්වර්ණා වගේ අයත් රංගපාන ඉඳලා තියෙනවා. සියල්ල සැලසුම් වෙලා තියෙනකොට තමයි හදිසියෙ විජේ කුමාරතුංග මිය යන්නේ. පතිරාජ කිව්වේ විජේ මිය යෑමත් එක්ක මට ඒක කරන්න එපා වුණා කියලා. ඊට කලින් ඔය තියෙනවා 70 කොලණිය කියලා මේ චිත්‍රපටියක් රචනයක් ලියපු ඒක කරගන්න බැරි වුණා. ඊට පස්සේ දෙනම කියලා චිත්‍රපටයක් තියෙනවා සරත් කැල්ලපත ලියපු අර කලින් එක ලිව්වේ සරත් ආරියරත්න. ඊට පස්සේ පීසරි කොළුරත්න ලියපු චිත්‍රපටයක් තියෙනවා. මේ වගේ චිත්‍රපටි 8ක් විතර තියෙනවා. කියන්නේ තිලක් කියන්නේ කරගන්න බැරි වෙච්ච පිටපත් ඒ කියන්නේ නිෂ්පාදකවරුන්ගේ ප්‍රශ්න නිසා කරගන්න බැරි වෙච්ච. එතකොට හැම වෙලේම පතිරාජ තිබුණා එතුමාගේ අවසන් චිත්‍රපටිය ගත්තොත් එහෙම මෙටමෝෆෝසිස් එක ලිව්වේ එරික් කිලියා පාරිච්චෙත් එක්ක සමකාලීන සමාජයේ තියෙන මොනවා හරි දැවෙන ප්‍රශ්නයක් සම්බන්ධව මිනිස් සමදතා ගැන එහෙම ඊටාම සූක්ෂම වෙච්ච අදහසක් තිබුණ විශ්ලේෂණය කරගන්න පුළුවන්. ඉතින් ඒක එන්නේ තමන්ගේ ජීවන දෘෂ්ටියෙන් තමයි එන්නේ. ඉතින් වඩා වැදගත් වෙන්නේ මටත් කියන්න අවශ්‍ය වෙන්නේ කලාකරුවෙක්ට තියෙන තමන්ගේ දෘෂ්ටිවාදයක්. අද බහුතර නිර්මාණකරුවන්ට එහෙම දෘෂ්ටිවාදයකින් වැඩ කරන බවක් අපිට ලංකාවේ තුල පේන්නේ නැහැ. කියන්නේ මුදල් දෙනවා නම් ඕනම නිෂ්පාදනයක් කරන්න කිසිම කිරිකිතයකින් තොරව
සම්බන්ධ වෙන පිරිස් තමයි අද අපිට බහුතර දැක ගන්න වෙන්නේ. ඒ නිසා පතිරාජ මේ අතරින් සුවිශේෂී වෙනවා. නමුත් පතිරාජට අපිට වගේම තරුණ නිර්මාණකරුවන්ට වගේම ඒව ප්‍රදර්ශනය කර ගැනීමේදී නිෂ්පාදනය කර ගැනීමේදී විශාල බාධක ගණනාවක් තිබුණා. ඒ උදාහරණ තමයි ඒ වගේම අසාධාරණකම් ගණනාවකුත් වුණා. මම උදාහරණයක් කියන්නම්. 1978 ප්‍රථම ජනාධිපති සම්මාන උළෙලදී හොඳම අධ්‍යක්ෂණය සඳහා ජූරි එක තෝරන්නේ බඹරු ඇවිත්. හොඳම සිනමා නිර්මාණය සඳහා තෝරන්නේ බඹරු ඇවිත්. නමුත් ප්‍රශ්නය වෙන්නේ මේක දැනගන්න පතිරාජ කලින් මේ තීරණය අද වගේ ස්මාර්ට් ෆෝන් දුරකථන නොතිබුවට ඒ කාලෙත් සංවේදනය හුඟක් ප්‍රබලයි දැනගන්නවා. නමුත් අවසාන වශයෙන් සම්මාන උළෙලට ගියාට පස්සේ හොඳම නිෂ්පාදනය වෙන්නේ අහසින් පොළවට. හොයලා බැලුවම ඇන්ටන් වික්‍රමසිංහ මේ චිත්‍රපටයට හිමිවෙච්ච චෙක් එක ඉරලා දාලා තියෙනවා. ඉතින් අද වගේ අපිට ඩේට එකක් අරින්න බෑ හයා පැත්තට පෙස්ුවල්ල එකට මේ කෑන්ස් යවන්න ඕනේ. සමහර අවස්ථාවලදී මේ කෑන්සල්ට සබ්ටයිටල් කරගෙන යනකොට ඒ චිත්‍රපටවල ඉවර වෙලා තිබුණා. ඉතින් මේ වෙනි ප්‍රශ්න ගණනාවක් ප්‍රදර්ශනයේ ප්‍රශ්න පත්‍රාධික චිත්‍රපටි කවදාවත් බොක්ස් ඔෆිස් වාර්තා දුවලා නැහැ. ලෙනි මොරායිස්ලේ වගේ නැත්නම් ඒ කාලේ හිටපු අපි හින්ද ජනප්‍රිය දුවන චිත්‍රපටිකරුවෝ වගේ දුවලා නැහැ. අපේ පාර දිගේ බඹරු ඇවිත් අහස් ගව්ව මේකී නොකී හැම චිත්‍රපටයක්ම දුවලා තියෙන්නේ සුමානයක් දෙයක් වගේ කෙටි කාලයක්. ඉතින් නමුත් අවුරුදු ගානාවක් ගිහිල්ලා අර්ථයක් කියන්නේ චිත්‍රපටිවලට මේ වර්තමානයෙන් තමයි. ඉතින් ඕනම කලාකෘතියකට අර්ථයක් වෙන්නේ සමකාලීනව නෙමෙයි. අනාගතයෙන් තමයි අර්ථයක් වෙන්නේ. අද අපිට එතුමාගේ බඹරු ඇවිත් බලනකොට එතුමාගේ අහස් ගව්ව බලනකොට එතුමාගේ පාර දිගේ බලනකොට ඒවට නව අර්ථකථන ඇවිල්ලා තියෙනවා. අපි ගත්තොත් දැන් බඹරු ඇවිත් චිත්‍රපටය 2021 කෑන්ස් චිත්‍රපටවලේ සම්භාව්‍ය අංශයේ පෙන්නුවේ පතිරාජ විසින්ම සිංගප්පූර් නැෂනල් ෆිල්ම් ආයකාවයකට එයාගේ බඹරු ඇවිත් සහ පොන්මනි ඒ වගේම සොල්දා දුන්න හැකි චිත්‍රපටි තමන්ගේ වියදමින්ම ලබා දුන්න අවසන් කාලේ. මොකද ලංකාවේ සංරක්ෂණාගාරයක් හැදුවේ නැහැ. ලංකාවේ සිනමා සංරක්ෂණාගාරයක් හැදීමේ සිහිනේ ලෙස්ටර්ගේ පටන් පතිරාජ හරහා අද දක්වාම තියෙන සිහිනයක්. මොකක් හරි EC එකක් හදලා ඒකට කෑන්ස් ටිකක් තිබ්බා කියලා ඒක සංරක්ෂණාගාරයක් වෙන්න. ඒකට විධිමත් ක්‍රියාපටිපාටියක් අවශ්‍ය වෙනවා. එතකොට සිංගප්පූර් නැෂනල් ආකයිව් එකේ ටියෝ කියන සංරක්ෂකයා විසින් චිත්‍රපටයේ සම්පූර්ණයෙන්ම අපි කියන්නේ ෆ්‍රේම් ටු ෆ්‍රේම් කරෙක්ට් කරනවා කියලා. ඒක තියෙන ඩස්ට් එක ඉවත් කරලා ඒක තියෙන නොපැහැදිලි තැන් අයින් කරලා අලුත් DCP තාක්ෂණයෙන් ඩිජිටල් පිටපතක් හදලා තියෙනවා මේ වෙලාව. අපි ඒක මේ අවුරුද්දේ බඹරු ඇවිත් තිරනාටකයේ දක්වන ගම පෙන්වීමේ අපේක්ෂාවකුත් තියෙනවා මේ අවුරුද්දේ. ඒකේ ගුණාත්මක භාවය කියන්නේ පෙර තිබුණු බඹරු ඇවිත් හා සමානම තමයි. එතකොට අපි කලින් ප්‍රශ්නට ගියොත් එහෙම මේ දේවල් කවදාවත් අහෝසි වෙන්නේ නැහැ. මේවට අර්ථකථන ගණනාවක් අපිට අනාගතෙත් කරගෙන යන්න පුළුවන් වෙනවා. තරුණ නිර්මාණකරුවන්ට අපි දන්නවා දැන් මේ වෙනකොට විවිධ සිනමා නිර්මාණ ඔස්සේ විවිධ නිර්මාණකරුවන් අලුත් නිර්මාණකරුවන් ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඉන්න ඔවුන්ට පතිරාජයන්ගේ මේ සිනමා භාවිතයෙන් මේ එතුමාගේ මේ චින්තනයෙන් එතුමාගේ මේ ජීවන දෘෂ්ටිය ඇතුළෙන් ගන්න පුළුවන් දේවල් මොනවද? තරුණ සිනමාවේදීන්ට කොහොමද පතිරාජයන් ගුරුවරයෙක්? ඇත්තටම පතිරාජව අඳුරගන්න පුළුවන් අපිට අනාගතෙත්. ඒකට ප්‍රධානම වාහකය තමයි එතුමා කරපු වාර්තා චිත්‍රපටි, දිගු චිත්‍රපටි, ඒ වගේම ටෙලිනාට්‍ය ආදී ඒවල. එතකොට මේවල හැම වෙලේම මූලික වෙලා තියෙන්නේ යම්කිසි සමාජය සම්බන්ධව කරලා තියෙන විවරණයක්. එතකොට මේ වලින් අපිට පුළුවන් කොහොමද නිර්මාණකරුවෙකුගේ භාවිතාව ගැන අදහසක් ලබා දෙන්න. ඒ ඔක්කොටම වඩා ඇත්තම ගත්තොත් එහෙම අද විරලව ඉන්නේ හොඳ මිනිස්සු, යහපත් මිනිස්සු. කියන්නේ අපිට නිර්මාණකරුවෙක් කොහොම හරි වෙන්න පුළුවන් කියලා කියනකො යහපත් මිනිහෙක් වෙනවා කියලා කියන තාම අමාරු වැඩක්. ඇත්තටම පතිරාජ කියන්නේ නිරන්තරයෙන් තරුණ නිර්මාණකරුවන්ට, ශිෂ්‍යයන්ට, හිතබතුන්ට, තමන්ගේ වටේ ඉන්න මිතුරන්ට නිරන්තරයෙන් උදව් කරමින්
හොඳ සමාජ සම්බන්ධතාවයක් පවත්වගෙන ගිය කෙනෙක්. එතුමාගේ මියායමත් එක්ක අපිට මේක තවත් තහවුරු වෙනවා. කියන්නේ එතුමාට කොච්චර යාළු විශාල පිරිසක් හිටියොත් එහෙම මට මතකයි එතුමා අවසන් කාලේ හිටියේ නුවර ආරෝග්‍ය ශාලාවකට. කියන්නේ දෛනිකව විශාල පිරිසක් එතුමාට වදයක් වෙන ගානට විශාල පිරිසක් දෛනිකව එන්න පටන් ගත්තා. ඇත්තටම මට මේක මතක් වෙනවා පතිරාජට වැළඳුනේ අපි කියනවා පිළිකාරෝග තත්ත්වයක් කියලා. මේක යම් කිසි කාලෙකට සුව කරගන්න පුළුවන්කම ගොත්තේ වුණ අවුරුදු කීපයකට වගේ මේක තව පොඩ්ඩක් සුව බවට පත් කරන්න. නමුත් පතිරාජ අන්තිමටම ලාස්ට් විල් එකක් ලියමින් අවසන් කැමති පත්‍රයක් ලියමින් කිව්වේ මම දැන් අවුරුදු 75 ජීවත් වුණා. මේක හොඳටම ප්‍රමාණවත්. ඉතින් තව අවුරුදු ගානාවක් කාටවත් අවහිරයක් කරදරයක් කරමින් මම ජීවත් වෙලා මට වැඩක් කරගන්නත් දරුව ජීවත් වීමේ තේරුමක් නැහැ. ඒ නිසා මේ අපිට සදාකාලිකව ජීවත් වෙන්න බැහැ කිසිම මිනිසෙක්ට අවුරුදු 200ක් ජීවත් වෙන්නත් බෑ 150ක් ජීවත් වෙන්නත් බෑ. ඒ නිසා ඉතින් අපිට මිය යන කාලයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඉතින් මේ කාලය ඇති. නිසා මරණය කියන එක ඉතාම සන්තෝෂෙන් බාරගත්තා. ඉතින් ඒක තමයි එකට තේන් ගත්තොත් එහෙම අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් වෙන්නේ. කියන්නේ නිර්මාණ කරනට වඩා සාමාන්‍ය මිනිස්සු ඉදිරියට ගත්තත් එතුමාගේ භාවිතාවය ඇසුරෙන් කොහොමද තා මිනිස්සුන්ට උදව් කරන්නේ? කොහොමද අනිත් අයත් එක්ක සමාජ සම්බන්ධකම් පවත්වාගන්නේ? කොහොමද යහපත් දේශපාලන සංස්කෘතිය සමාජ සංස්කෘතියක් වෙනුවෙන් වැඩ කරන්නේ මැදිහත් වෙන්නේ? දැන් එතුමා යහපත් දේශපාලන සංස්කෘතියක් උදා කිරීම සඳහා ප්‍රායෝගිකවත් ගිහිල්ලා වැඩ කළා මේ රටේ යහපත වෙනුවෙන්. නිකන් හිටියේ නිර්මාණ වලින් විතරක් නෙමෙයි වැඩ කරේ. අද නම් සමහරු නිර්මාණ වලින් විතරයි වැඩ කරන්නේ. එළියට බැහැලා එන්නේ නැහැ. පහුගිය කාලේ එතුමා සෑහෙන්න මැදිහත් වීම කාර්යයක් කරා අවසන් කාලේ දක්වා. විශාල මහන්සියක් දැරුවා. ඉතින් අපිට මේවා තමයි ඇත්තටම ලබාගත හැකි අත්දැකීම් වෙන්නේ. මොනවද ධර්මසේන පතිරාජයන්ට තිබුණු සිනමාව පැත්තින් තිබුණු හීන බලාපොරොත්තු සිනමා සංරක්ෂණාගාරයක් ඇති කරලීම එතුමගේ හීනයක් කියලා ඔබතුමා සඳහන් කරා. හීනයක් කියලා කියන්නේ එතුමා ඒ සඳහා රටවල් 8කට ගිහිල්ලා ව්‍යාපෘතියක් සම්පාදනය කළා. අවාසනාවකට සිනමා සංරක්ෂණාගාරයක් හදනකොට මට මතකයි BBC සංවාදයක් ගියා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ නැහැ. එතකොට අහනවා ඒ කාලේ හිටපු සභාපතිවරයෙක්ගෙන් ඇයි මේ සංරක්ෂණාගාරයක් ඔයගොල්ලෝ හදන්නේ නැත්තේ කියලා. ඒ දෙන උත්තරය ඉතාම හාස්‍ය උත්පාදක උත්තරයක්. ඒ උත්තරය තමයි දැන් නම් ලංකාවේ සංරක්ෂණය කරන තරම් චිත්‍රපටි නැහැ. ඒ නිසා සංරක්ෂණාගාරයක් හදන්න ඕනේ නැහැ කියන අදහසක් නිසා තමයි මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අහෝස් වෙලා යන්නේ. ඉතින් තවමත් සංරක්ෂණාගාරයක් අපිට නැහැ. ඒ කියන්නේ විධිමත් සංරක්ෂණාගාරයක් නැහැ. සංරක්ෂණාගාරයක් කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ වායු සමීකරණ පද්ධතියක් දාලා ඒකට රීල් ටිකක් දැමීමේ අදහසක් නෙමෙයි. එතකොට අපිට තමයි දැන් ඇත්තටම සිනමාව කියලා කියන්නේ සංස්කෘතික වටිනාකමක් තියෙන දේවල්. මේක තියෙන්නේ දැනුම වගේම විශාල සංස්කෘතික දේවල් ටිකක් ගබඩා වෙලා තියෙනවා. අපි ගත්තොත් එහෙම ඉන්දියාව ගත්තත් තවත් ආසියාතික රටවල් ගත්තත් මේ දේවල් ඉතාම හොඳින් සංරක්ෂණය කරනවා. අපිට කිසිම විදිහක අපි ගත්තත් ගුවන් විදුලිය ගත්තත් එහෙමයි අපිට කිසිම ශබ්ද පටවල සංරක්ෂණයක් නැහැ. මම හිතනවා රූපහානියත් මේ තත්ත්වේ නැහැ කියලා. අපිට අපේ ජාතියේම නැහැ මේ සංරක්ෂණ පිළිවෙත කියන එක. අපි ඒකට එච්චර ප්‍රමුඛත්වයක් දෙන්නේ. අපි හිතන්නේ සංරක්ෂණය කරනවා කියලා කියන්නේ පරණ නටබුන් ටිකක් මොකක් හරි කබඩ් එකක දාලා වහලා තියෙනවා වගේ අදහසකින් තමයි සංරක්ෂණය කියලා හිතන්නේ. ඒ කියන්නේ අවබෝධයක් නැතිකමද ඇයි එහෙම කරන්නේ? මේක ජාතික ප්‍රතිපත්තියකින් එන්න ඕනේ. තනි පුද්ගලයෙක්ට අවබෝධ කරගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. කියන්නේ අපි මොනවද සංරක්ෂණය කරන්න ඕනේ? අපි ඒක සංරක්ෂණය කරන්නේ කා සඳහාද? ඒකට මොනවද ගන්න විධිවත් පිළිවෙත්? මම කියන්නේ සිනමාව සම්බන්ධව විතරක් නෙමෙයි. සියලුම අපිට සංස්කෘතික වටිනාකමක් තියෙන දේවල් සම්බන්ධව රැක ගැනීම කියලා කියන එක ජාතියක් විදිහට සංස්කෘතික ප්‍රතිපත්තියක් කරා ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට එහෙම ප්‍රතිපත්තියක් අපිට තාම නැති වෙලා තියෙනවා. හදාගන්න බැරි වෙලා තියෙනවා. ඒක තමයි ලොකුම ගැටලුව. එහෙම ගැටලුව එහෙම හදාගත්තා නම් අත්‍තරම මේ වෙනකොට අපි ජාතියක් විදිහට සෑහෙන ඉස්සරහට ගිහින් තියෙනවා. ඔබ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඉතින් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔබේ නිර්මාණවලට ඔබ කොහොමද ධර්මසේන පතිරාජයන්ගේ භාවිතය ප්‍රයෝජනයට අරගෙන තියෙන්නේ? ඒක මේ මම කියාගන්නේ හරි නෑ මගේ චිත්‍රපටය ගැන වචන වලින්. ඒක ඇත්තටම මම යෝජනා කරන්නේ මගේ චිත්‍රපටිය මම දිගු චිත්‍රපටියක් කරලා තියෙනවා. ඒක මේ අවුරුද්දේ මම පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒක බලන්න. බැලුවම ඔබට යම් කිසි විදිහකට මගේ සිනමා භාවිතාව ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒට පරිබාහිරව මම කරලා තියෙනවා කෙටි චිත්‍රපටි ගණනාවක්. එතකොට ඒවලත් යම් කිසි ආభాසයක් තියෙනවා.
දොකට විශේෂෙන්ම මම ලබාගෙන තියන්නේ මේ තාක්ෂණික අවබෝධය නෙමේ අපට ඇත්තම තාක්ෂණය කියන එක පුළුවන් පැය 24 ඉගෙන ගන්න. ඒක හරි අමාරු වැඩක් නෙමේ. හැබැයි අපි කොහොමද අපේ දෘෂ්ටිවාදය සකසා ගන්න. අපි දෘෂ්ටිවාදය කියලා කියන්නේ අපි හිතන පිළිවෙල. අපිට හිතන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. අපිට පුළුවන් විවිධ විදිහට හිතන්න. අපිට පුළුවන් මම සරලව කිව්වොත් එහෙම අපිට පුළුවන් මනෝමූලිකව හිතන්න. අපිට පුළුවන් එහෙම නැත්නම් ද්‍රව්‍ය මූලිකව හිතන්න. එතකොට අපි මේ හිතන පිළිවෙලින් තමයි අවසාන වශයෙන් ගත්තොත් එහෙම අපේ නිර්මාණ වල තියෙන පිළිඹුව ප්‍රකාශ වෙන්නේ. ඒ නිසා මම මේ ප්‍රශ්නෙට ඉතාම කෙටි උත්තරයක් තමයි මට දෙන්න තියෙන්නේ. දැන් අපි දන්නවා බොහෝ නිර්මාණ දැන් ධර්මසේන පතිරාජයන් එතුමා නිර්මාණ කරපු කාලය සහ එතුමා ජීවත් වුණු කාලයත් එක්ක කාලෙන් කාලයට සමාජය වෙනස් වෙනවා, මිනිස්සු හිතන පතන විදිය වෙනස් වෙනවා. එතකොට අපි කරන නිර්මාණත් සමහරලාවට ඒක ඇතුලේ යම් වෙනසක් සිද්ධ කරන්නට අවශ්‍යයි. ඇතැම් නිර්මාණකරුවන් ඉන්නවා ඒ වෙනසට ඒ තරම්ම කැමති නැහැ. නමුත් ඇතැම් නිර්මාණකරුවන් මේ වෙනසත් එක්ක ඉස්සරහට යන්න උත්සාහ කරනවා. ධර්මසේන පතිරාජයන් කොහොමද මේ සමාජමය වෙනස මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හඳුනා ගැනීමෙන් ඒ Tamanගේ නිර්මාණ වලට ඒක එකතු කර ගැනීමට ඔහු කොයිතරම් දුරකට ප්‍රායෝගික නිර්මාණකරුවෙක් වුණාද? ඇත්තටම නිර්මාණකරුවෝ නිර්මාණ කරන්නේ ප්‍රධාන වශයෙන්ම පණිවිඩ දෙන්න නෙමෙයි. පණිවිඩයක් දෙන්න ඕන නම් ඇත්තටම කරන් තියෙන්නේ තැබල් කන්තරුවකට ගිහිල්ලා පෝස්ට් කාඩ් එකක් ලියලා දාන එකයි. හරි නැත්නම් මොකක් හරි ගුවන් විදුලි මැදිරියකට ගිහිල්ලා මොනවා හරි කියන එකයි. නිර්මාණය කියන්නේ ප්‍රකාශනයක්. සමකාලීන සමාජය සම්බන්ධව ප්‍රකාශනයක් තමයි හැම අවස්ථාවකම වෙන්නේ. අපිට පේනවා පාරදිගේ බැලුවට පස්සේ පාරදිගේ තරුණයාගේ ස්වභාවය. අපිට බැලුවම පේනවා බඹරු ඇවිත් ඒ කාලේ කොහොමද දීවර ගම්මානයක මිනිසුන්ගේ සමාජය ගැන ස්වභාවය. ඊට පස්සේ අහස්කව බැලුවම පේනවා 1970 විරකියා වගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රකාශනය. මේ ප්‍රකාශන තමයි තියෙන්නේ. එතකොට මේවට අර්ථ හම්බ වෙනවා. අපි ගත්තොත් එහෙම අපිට ඒවා මේ සරල කාලීනයි. ඒ කියන්නේ මේ තව දශක ගානක් ගියට පස්සේ අපිට පේනවා අපිට පුළුවන් නැවත වෙන විදිහකට කියවන්න. අපිට අද පුළුවන් පාරදිගේ බඹරු ඇවිත් අහස් ගව්ව පොන්මණි යාදැල් ලොකු ළමේ බඹරු ඇවිත් මේකේ නොකී චිත්‍රපටි පත්‍රපටි කියවන්න පුළුවන් තවත් අලුත් විදිහකට. අපිට අර්ථය තියෙන්නේ ඒ කෘතිය ඇතුලේ නෙමෙයි අත්තර. අර්ථය තියෙන අපි ගාව. අපි තමයි අර්ථකථන දෙන්නේ. එතකොට ඒ අර්ථකථන දෙන්නේ ඇත්තටම ඒ කෘතියේ තියෙන ප්‍රබලත්වය නිසා, ප්‍රකාශනමය ප්‍රබලත්වය නිසා. එතකොට මේවට තවත් අර්ථකථන තව අනාගතයේ බිහි වේවි. ඉතින් මේක තමයි නිර්මාණකරුවෙකුට තියෙන සුවිශේෂී තත්ත්වය. ඉතින් මේක අපිට සෙසු නිර්මාණකරුවා එක බලනකොට ලංකාවේ සිනමාකරුවන් එක බලනකොට පතිරාජ ඇත්තටම ලංකාවේ සිනමාව විශාල කේන්ද්‍රීය විදිහට ගත්තොත් එහෙම පරිවර්තනයක් ඉටු කරා. ඒක තමයි කියන්නේ වම්මිවුරේ සිනමාව කියලා ජනප්‍රිය අර්ථයෙන්. ඒකට වෙස්ට් බැංක් කියන නම තමයි පාවිච්චි වෙන්නේ. එතකොට මේ දේවල් කරන්න එතුමාට මේ අපි ගත්තොත් එහෙම විවිධ රටවල් වලට ගිහලා සැරසරපු අත්දැකීම් තිබුණා. මොස්කව් චිත්‍රපට වලට අරගෙන ගියා. එයා දැන් ලොකු ළමයෙක් කියන චිත්‍රපටි වල. මේකට අංකුර් කියන චිත්‍රපටිය පවා ඒ කාලේ තරංකාරී අංශයට ඉදිරිපත් වුණේ නැහැ. ඊට පස්සේ තවත් චිත්‍රපටි වල ගණනාවක මේ චිත්‍රපටිය පෙන්වුවා සිංගප්පූරු චිත්‍රපටි වල. ඊට පස්සේ පසු කාලනව කරපු මතු යම් දවස් වගේ චිත්‍රපටි තවත් චිත්‍රපටි ආදී දේවල් පෙන්වුවා. එතකොට මේවා මේ කෘති සරල කාලීනයි. එතකොට මේ වල අර්ථ වෙනස් වෙනවා. අපි තමයි අර්ථය දෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් තව බහුවිධ අර්ථකථන ලබා දෙන්න අපිට පුළුවන් මේවා නැවත කියවන්න අනාගතේ. ඇත්තටම දැන් ඔබ සඳහන් කරපු කාරණාවත් එක්ක එතුමා ඔබේ කතාවත් එක්ක ඇතිවුණු ගැටලුවක් නෙමෙයි අදහසක් මම කැමතියි දැනගන්න මේ. එතුමා මේ බොහෝ රටවල් වල අත්දැකීම් ලබාගත සහ තමන්ගේ නිර්මාණ ජාත්‍යන්තරයට අරගෙන ගියා. එතුමාට එහෙම ලොකු සම්බන්ධතාවයක් තිබුණේ. එතුමා ඒව හොයාගෙන කොහොමද මේ අවස්ථාවන් එතුමා ඇති කරගත්තේ? ඇත්තටම එතුමාම කියපු ආකාරයට එතුමාට ගොඩාක් උදව් කරේ එතුමා වටේ හිටපු යාළුවෝ. විශේෂයෙන්ම නම් කරොත් එහෙම පෙරදින විශ්වවිද්‍යාලයේ හිටිය අයිවන් විරක්කොඩි කියන යාළුවෙක්, ඇසි රත්නවිභූෂණ කියන යාළුවෙක්, මිකී නොකේ යාළුවෝ ගොඩක් කරා. ඉතින් විශේෂයෙන්ම බඩගත් වෙන්න මම කිව්වා වගේ මිනිස් සම්බන්ධකම් තම් පැවැත්වීම තමයි. අද ගොඩක් අපි අතර මානව සම්බන්ධකම් කියන එක හුඟක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒකට එතුමා මේ සම්බන්ධකම් ඇත්තටම තරුණ සිනමාකරුවන්ටත් කිසිම ලෝභකමකින් තොරව හෝමාරු කරගන්න ගත්තා. කියන්නේ අද ෆෙස්ටිවල් වලට ලංකාවේ බහුතරයක් ගත්තොත් එහෙම ෆෙස්ටිවල් කියන එක තමන්ගේ බූදලයක් විදිහට එක ෆෙස්ටිවල් එකට ගියොත් එහෙම මේ ෆෙස්ටිවල් එක ගැන විස්තරයක් කාටවත් දෙන්න නැති තත්වයක් යන් ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් පතිරාජ කිසිම අවස්ථාවක එහෙම කරේ නැහැ. තමන් අවට ඉන්න අනිකුත්
සිනමාකරුවන් වනත් මේ වගේ හිතපටවල්ල දිරිගන්නලා ශිෂ්‍යත්වවලට යවලා තමන් ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේවට යොමු කරලා තිබුණා. එබැන් මට කියන්නට වැදගත් කාරණාවක් තිබුණා. අවුරුදු 30ක් විතර පතිරාජ විශ්වවිද්‍යාල ගුරුවරයෙක් විදිහට සේවය කළා. නමුත් කවදාකවත් එතුමා මහාචාර්ය ධූරයක් සඳහා අයදුම් පතක් දැම්මේ නැහැ සෙනට් එකට. එතුමා විශ්‍රාම ගත්තෙත් ආචාර්ය ධර්මසේන පතිරාජ විදිහටයි. මම දන්න ආකාරයට ලංකාවේ එහෙම දෙන්නයි මගේ දැනුමට අනුව ඉඳලා තියෙන්නේ. එක්කෙනෙක් තමයි මේ ළඟදී විශ්‍රාම ගිය ආචාර්ය කුමුදු කුසුම් කුමාර. අනිත් එක්කෙනා මේ ධර්මසේන පතිරාජ. ඇත්තටම පතිරාජ ගාව තියෙන මම දකින සුවිශේෂීම ලක්ෂණයක් තමයි එතුමා ගාව හීනමානයවත් මමත්වයවත් නැහැ. මේක ඉතාම අමාරු ලක්ෂණයක්, මනුෂ්‍ය ගුණාංගයක් මේක පොගුණ කරන්න පුළුවන්. මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම මමත්වය කියන එක එනවා, හීනමානය කියන එක එනවා. මේ දෙකම ඉතාම අඩු මට්ටමක පැවතිච්ච නිර්මාණකරුවෙක් විදිහට මට නම් කරන්න පුළුවන්. මොකද එතුමා කතා කරපු අල්පේච්ච ජීවිතයක් තිබුණා. ඒ ජීවිතය ගැන බලනකොට ඉතින් අපිට මේ විදිහට බලනකොට ඇත්තටම පතිරාජ මේ යන්නේ නැහැ කියලා අදහස් කරත් මෙන්න මේ සියලුම තත්ත්වයන් පදනම් කරගෙනයි. එතුමා නොමියෙන නිසාම තමයි අද එතුමාගේ ජන්මදිනයේ දෙන නිසා අපි එතුමා පිළිබඳව කතා බහ කරන්නට අවශ්‍යයි කියලා හිතුවේ. අපේ කතා බහේ අවසාන විනාඩි කිහිපයට අපි ඇවිල්ලා තිනවා. මම කැමති අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න දැන් ඔබ සඳහන් කළා එතුමාගේ ජීවන දෘෂ්ටියෙන් සාමාන්‍ය ජන ජීවිතයක් ගත කරන සාමාන්‍ය මිනිසුන්ට උනත් ගන්නට බොහෝ දේවල් තියෙනවායි කියන කාරණාව. එතනින් එහාට ගිහිල්ලා අද වෙනකොට බොහොම අලුත් නිර්මාණකරුවන් සිනමා වේදීන් බිහි වෙලා තියෙනවා, සිනමා චිත්‍රපට බිහි වෙමින් තියෙනවා. ඔවුන් ධර්මසේන පතිරාජ කියන මේ දැවැන්ත සිනමා ශිල්පියාගේ නිර්මාණකරුවාගේ අත්දැකීම් සහ ඔහුගේ සිනමා භාවිතයන් අධ්‍යයනය කරනවද, පර්යේෂණය කරනවද, ඒ දේවල් තමන්ගේ නිර්මාණවලට එකතු කරගන්නවද, ඒ පිළිබඳව ඔබතුමාට යම් සෑහීමකට පත්විය හැකිද? මෙහෙමයි සමකාලීනව ලංකාවෙත් මේ වෙනකොට ඩිජිටල් තාක්ෂණයත් එක්ක ආපු එක්තරා ගැටලුවක් තියෙනවා. අද බොහෝ අය උත්සාහ කරන්නේ මේවල නිෂ්පාදන කිරීමේ යාන්ත්‍රණය. කියන්නේ අද දැන් ඉස්සර නම් අත්‍තරම සිලොලොයිඩ් පටයකින් චිත්‍රපටයක් කරනවා කියන එක ඉතාම අමාරු වැඩක් වෙනවා. අපි කියනවා ගුප්ත ප්‍රතිබිම්බයක් තමයි නිර්මාණය කරන්න. කියන්නේ ඒක ප්‍රොසෙස් කරලා ආවට පස්සේ තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. සංස්කරණය සිට රංගපෑම දක්වා මේකී නොකී දේවල් වල ලොකු දැනුවත් බවකින් එන්න ඕනේ. නොදරගෙන කරන්න බෑ. ඒ වගේ තමයි මේ දේවල් ගැන න්‍යායාත්මකව වගේම දාර්ශනිකවත් අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් අද බහුතරයක් අපිට පේන්නේ මේ ඩිජිටල් තාක්ෂණය කියන එකට මම විරුද්ධ නෑ. මේක අනිවාර්යෙන්ම එන්න ඕන දෙයක්. මේකත් එක්ක අපිට පේනවා දැන් මේ ටෙලි නාට්‍ය වලට වෙලා තියෙන සංහතිය ලංකාවේ. ටෙලි නාට්‍ය දැන් ඒ කාලේ අපිට තිබුණු ටෙලි නාට්‍ය වලින් නිර්මාණ කිරීමේ උවමනාව තමයි මිනිසුන්ට තිබුණේ. අපිට ඒ කාලේ ගිය ටෙලි නාට්‍ය ගත්තම පේනවා ඒවා කොච්චරක් දුරට නිර්මාණාත්මකව උසස් මට්ටමක තියෙනවද කියලා. අද බලන්න ටෙලිවිෂන් එකක් දිහා බලලා ඒවල තියෙන ප්‍රමිතිය මොකක්ද කියලා. ඉතින් මේක ඇවිල්ලා තියෙනවා සිනමාවට, මේක ඇවිල්ලා තියෙනවා ගීතයට, මේක ඇවිල්ලා තියෙනවා සෙසු දේවල් වලට. ඉතින් මිනිසා මේක විශාල ඛේදවාචකමේ ස්වරූපයක් අපිට දැක ගන්න පුළුවන්. හොඳයි, අද උදායිරේ සහෘදයා තුළින් අපි කතා බහ කළේ ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන් පිළිබඳව. අද එතුමාගේ 79 වැනි ජන්මදිනයේ තින නිසාම අප හිතුව එතුමාගේ සිනමා භාවිතය වගේම එතුමාගේ ජීවිතය පිළිබඳව කතා බහ කරන්න. ඉතින් ඒ ගැන කතා කරන්න අපි ආරාධනා කළේ චිත්‍රපට අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය මහතාට. ඉතින් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි අපේ ආරාධනාව පිළි අරගෙන අද උදායිරේ සහෘදයා වෙනුවෙන් සහභාගී වෙලා ආචාර්ය ධර්මසේන පතිරාජයන් පිළිබඳව අදහස් දක්වන්න, ඔබට දැනෙන දේ එතුමා පිළිබඳව කියන්න අප සමග සම්බන්ධ වුණාට. ඉතින් ඔබේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඉතින් එතුමට ඒ විදිහට සමුදෙන ගමන් අපිත් උදායිරේ සහෘදයා මේ විදිහට අවසන් කරනවා. නමුත් අපි ඔබට ආරාධනා කරනවා දිගටම රැඳිලා ඉන්න උදායිරත් එක්ක.